අද 2019 දෙසැම්බර් 7 සෙනසුරාදා සිරස්තල. වසර 35කට පසු ලෝක විවාහකරු රැජින තරගයේ කිරුළ ශ්‍රී ලංකාවට ජයග්‍රාහිකාව 27 හැවිරිදි කැරලියන් ජූරි. Mrs. World 2020 take your ශ්‍රී ලංකා භූමියට අලුතින් හෙක්ටයාර 269ක් නිල පිළිගැන්වීම කොළඹ වරාය නගරයේදී. බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දුට දුන් එංගලන්ත අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන පෙළඹවීම විදේශ අමාත්‍යාංශය කියයි. ලංකාව යහපත් රටක් කිරීමට නීතිය නිසිලස ක්‍රියාත්මක කළ යුතු බව කෝට්ටේ විහාරාධිපති හිමිගෙන් ජනපතිට උපදෙස්. ධාර්මික ගුණ සමාජයක් තත්ත්වයට පත් කරන්න නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න. සාග් මැරතන් තරගයකදී ශ්‍රී ලංකාව දිනු පළමු රන් පදක්කම හිරුණි විජේරත්නගෙන්. මේ සීන් එකෙන් කට් වෙන්න ඇන්ටිජර් මවුත් වොෂ් සමගින් එන ක්ලෝස් අප් ජෙල් එක ස්ටෝරි එක ස්ටාර්ට් කරන්න. Hi. Hi. From Other Therana, this is Other Therana Prime Time with Dilka Saman Molly and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ඇමරිකාවේ ලාස් වේගාසී පැවති 2020 ලෝක විවාහකරු රැජින තරගයේ කිරුළ ශ්‍රී ලංකාවට හිමි කර දීමට කැරොලයින් ජූරිට හැකි වුණා. එම කිරුළ ශ්‍රී ලංකාව දිනාගන්නේ වසර 35කට පසුවයි. 27 හැවිරිදි එක්දරු මවක් වන කැරොලයින් වෘතියෙන් නිරූපණ ශිල්පිනියක්. The big story. දෙදහස් 20 ලෝක විවාහකරු රැජින තරගයේ පැවැත්වුණේ ඇමරිකාවේ ලාස් වේගස් නුවරදී. ඒ සඳහා රටවල් 51ක් නියෝජනය කරමින් රූමතියන් එක්ව සිටියා. කැරලයින් ජූරි ලෝක විවාහකරු රැජින තරගයට සුදුසුකම් ලැබුවේ පසුගිය ඔක්තෝබර් මාස පැවති ශ්‍රී ලංකා විවාහකරු රැජින තරගයෙන් පළමු ස්ථානය දිනා ගනිමින්. Mrs. Sri Lanka World. ලොව විවිධ රටවලින් පැමිණි රූමතියන්ගෙන් වෙස්ට්ගේට් ලාස් වේගස් රිසෝට් ඇන්ඩ් කැසිනෝ ශාලාව පිරි ඉතිරී ගියා. Thank you very much. Sri Lanka. In my childhood, I have suffered with my so many depression and I have tried to kill myself. As Mrs. Sri Lanka, I opened my own campaign called Be You. I teach the children to be yourself no matter what. If I be Mrs. World, I'll be able to continue my Be You campaign to the worldwide to help the children who are suffering from hate and depression. Thank you. තියුණු තරගයකින් පසුව අවසන් වටේට තේරී පත් වූ කැරලයින් ලොව සෙසු තරගකාරණයන් පරාජයට පත් කළේ දශක කිහිපයකට පසු ලෝක විවාහකරු රැජින කිරුළ ශ්‍රී ලංකාවට දිනා දෙමින්. is our brand new Mrs. World 2020. The new Mrs. World is Sri Lanka. You are so beautiful. කැරලයින් පළමු ස්ථානය දිනාගනිද්දී දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් හිමි වූයේ අයර්ලන්තයට සහ ඇමරිකානු වර්ජින් දූපත් රාජ්‍ය වෙතයි. 2019 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනාගත් වියට්නාමේ ජෙනිෆර් ලේ කැරලයින්ට කිරුළු පැළඳුවේ මෙලෙසින්. Mrs. World 2020 take your first walk. Ladies and gentlemen, Mrs. World 2020. Caroline and Jury. I'm ready to make part of my motherland, Sri Lanka, and I really appreciate your wishes. Thank you so much once again. Please thank everyone who helped me to come here. 1992 වසරේ ඔක්තෝබර් මාස 8 වනදා උපන් කැරලයින් සිව් හැවිරිදි දියණියකගේ මවක්. 1984 වසරේදී පළමු වරට පැවති ලෝක විවාහකරු රැජින තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ රෝසි සේනානායක මහත්මියයි. ඒ අනුව මේ තරගයේ අවස්ථා දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දිනාගත් ලොව සිව්වැනි රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්වනවා.
අද ශ්‍රී ලංකාවට සතුටු විය හැකි දවසක්. දෙවන වතාවටත් මේ පුංචි ශ්‍රී ලංකාව විශේෂම ලෝක විවාහක රූ රැජින තරඟය කිරුළ ලංකාවට ලබා ගැනීමට පුළුවන් වීම ගැන. ඒ ගැන මම කැරලයින්ට මගේ සුභාශංසනය පළ කරනවා වගේම ඇයට පුළුවන් මේ වසර පුරාවටම පුංචි ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ලබා දෙන විදියට ඇගේ රාජකාරිය කරගෙන යන්න මගේ පූර්ණ සහයෝගය සහ සුභාශංසනය මම පළ කරනවා. මම සතුටටපත් වෙනවා දෙවන වතාවටත් අපිට ලංකාවට විවාහක රූ රැජින තරඟය ජයග්‍රහණය කරලා මේ කිරුළ ලබා ගැනීමට කැරලයින්ට පුළුවන් වීම ගැන. ඒ දවසේත් තරඟෙදි ඉස්සෙල්ලා මම ඇයට කෙටි පණිවිඩයක් ඇරියා සුභාශංසනය පළ කරලා ඇයට මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියලා. Ladies and gentlemen, Mrs. World 2020, Caroline and Jury. Sri Lanka. The big story. කැරලයින් ජූරි ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට කිරුළ පළඳවන විට හිරුණි විජේරත්න නේපාලයේ සිට අප රට ජයග්‍රාහී මාවතකට ඔසවා තැබුවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ තාලුක මුණසිංහ. ඕකලිද. නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 7 වන දිනය වන අද දිනේ වාර්තාගත රන් පදක්කමක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා හිරුණි විජේරත්න සමත් වුණා. ඒ කාන්තා මැරතන් ඉසව්වෙන්. වසර 35ක දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට මෙතෙක් සිහිනයක්ව පැවති කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම අද දිනේදී ශ්‍රී ලංකාවට හිමි කර දීමට හිරුණි විජේරත්න සමත් වුණා. අද උදැසන පැවති කාන්තා මැරතන් ඉසව්ව පැය 2යි මිනිත්තු 41යි තප්පර 24කින් නිම කළ හිරුණි විජේරත්න එම ඉසව්වේ රන් පදක්කම හිමි කරගත්තා. හිරුණි විජේරත්න සහභාගී වූ පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙයයි. ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස හිරුණි වාර්තා අතරට එක්ුණා. ඊට අමතරව අද දිනේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් රන් පදක්කම් 5ක් හිමි කරගත්තා. එම රන් පදක්කම් 5ත් සමග මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 15ක් හිමි කරගත් අතර ඉන්දියාව මළල ක්‍රීඩා ඉසව්වලදී හිමි කරගත්තේ රන් පදක්කම් 13ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක මළල ක්‍රීඩා ඉසව්වලදී ඉන්දියාව අභිබවා ගියේ වසර 28කට පසුව වීම විශේෂත්වයක්. අද දිනේ නිමවන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 50ක් සහ ලෝකඩ පදක්කම් 76ක් සමගින් සමස්ත පදක්කම් 158ක් ලබාගෙන පදක්කම් සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා. කෙසේ වෙතත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පා සිටිනවා. මේ පිළිබඳ තොරතුරු අද දෙරණ කෙලිබිම තුලින් බලාපොරොත්තු වන්න. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය ස්ටර්ලින් පවුන්ඩ් 2400ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට LTT සංවිධානයට සහාය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට තර්ජනාත්මක හස්ත සංඥාවක් කළ බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බවයි. 2018 වසරේ පෙබරවාරි 4 වනදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට LTTE සංවිධානයට සහාය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥා කරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. ඊයේ දිනේ එහි තීන්දුව ලබා දෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩමුදලක් නියම කරන බවයි. මේ අතර අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පැවසුවේ අදාළ දඩමුදල රජය විසින් ගෙවිය යුතු බවයි. මගේ ස්ථාවරය මේ මුදල අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගෙවිය යුතුයි. මොකක් හරි රාජ්‍යතාන්ත්‍රික හේතුවකින් ආණ්ඩුව එහෙම නොකරනවා නම් මේ රටේ ජනතාව රුපියල එකතු කරලා හරි මේ රණවිරුවාට නියමුණු දඩේ ගෙවීමට ඉදිරිපත් විය යුතු කියන ස්ථාවරය අපේ ඉන්නවා. මේ අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකා යුද හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. අදාළ තීන්දුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන රාජතාන්ත්‍රික නිලධාරියෙක් වන ප්‍රියංක ප්‍රනාන්දු මහතාට ව්‍යානා සම්මුතියට අනුව මුක්තිය හිමි වන බවයි. එමෙන්ම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නොමැතිව නඩු කටයුතු විභාග කිරීමත් ඔහුට ඇති මුක්තිය නොසලකා හැරීමත් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට පෙර නඩු තීන්දුව ප්‍රකාශ කිරීම හරහා පෙනී යන්නේ තීන්දුව පිටුපස දේශපාලන පෙළඹවීම් ඇති බවයි.
ශ්‍රී ලංකා භූමියට අලුතින් හෙක්ටයාර 269ක් හෙවත් වර්ග කිලෝමීටර් 2.6ක් එක් කිරීම කොළඹ වරාය නගර භූමියේදී අද නිල වශයෙන් සිදු කෙරුණා. ඒ අනුව හෙට සිට කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ව්‍යාපාර කටයුතු සඳහා බදු පදනම යටතේ ලබා දීමට ශ්‍රී ලංකා රජයටත් චීන සමාගමටත් අවස්ථාව හිමි වනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති දුරේ දරන සමයේ 2014 සැප්තැම්බර් මාස 17 වන දින කොළඹ වරාය නගරය සඳහා මුල්ගල තැබුණේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්. චීනයේ CHVC පෝට් සිටි කොළඹ සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ අතර යනුව කොළඹ වරාය සහ ගාලුමෝදර ක්‍රීඩාංගණය අතර මුහුද හෙක්ටයාර් 233ක් ගොඩ කිරීමට සැලසුම් කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා මුළුමනින්ම චීන සමාගම මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් ඔවුන්ට හෙක්ටයාර 20ක් සින්නක් කරව ලබා දීමට එවකට රජය ඒකගත්වය පළ කර තිබුණා. කෙසේ වෙතත් 2015 වසරේ බලයට පත් යහපාලන රජය මේ වැඩ කටයුතු තාවකාලිකව නතර කර පරිසර දත්ත වාර්තා යලි සකස් කර මුල් ගිවිසුමද සංශෝධනය කරනු ලැබුවා. ඒ අර්ථයේ ගොඩ කිරීමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 දක්වා වැඩි කළ අතර චීන සමාගමට ලබා දී තිබූ හෙක්ටයාර 20 වෙනුවට හෙක්ටයාර 116ක් දක්වා භූමි ප්‍රමාණයක් 99 අවුරුදු බදු පදනම යටතේ ලබා දීමට යහපාලන රජය කිවිසුම් ගත වුණා. ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති මෙම කොළඹ වරාය නගරයේ දියකඩනේ දිග කිලෝමීටර් 3.2ක් වන අතර ඒ සඳහා කළුගල් සහ කොන්ක්‍රීට් කුට්ටි භාවිත කර තිබෙනවා. භූමිය ගොඩ කිරීම සඳහා මුහුදු වැලි කියුබික් මීටර මිලියන 65ක් යොදාගෙන තිබෙන අතර එහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර 178ක්. ඉදිකිරීම් කටයුතු සිදු කළ හැකි මෙම හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 116ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදු දීමේ අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකා භූමියට අලුතින් හෙක්ටයාර 269ක් හෙවත් වර්ග කිලෝමීටර් 2.6ක් අද සිට එක්වන අතර ඒ සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ වරාය නගර භූමියේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා භූමියට මෙලෙස අලුතින් බිම් කොටසක් එක්වීම වෙනුවෙන් අද සමර මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කෙරුණා. මෙම උත්සවයට සමගාමීව විශේෂ මල්විඩි සංදර්ශනයක්ද කොළඹ වරාය නගර භූමියේදී දක්නට ලැබුණා. කොළඹ වරාය නගරයේ දෙවනාදියර හෙට සිට ආරම්භ වන අතර ඒ යටතේ මහාමාර්ග, විදුලිය, ජලය සහ මල ප්‍රවාහන පද්ධති සකස් කිරීමද මෙම ඉදිකිරීම් සමාගම විසින් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පැවරෙන භූමියේ ඉඩම් ශ්‍රී ලංකා රජය විසින් හෙට සිට ව්‍යාපාර කටයුතු සඳහා වෙන්දෙස කිරීමට අයිති හිමි වන අතර චීන රජයට හිමිවන හෙක්ටයාර 116ක භූමිය ඔවුන්ටද ප්‍රතිබදු දීමට අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකාව යහපත් රටක් බවට පත්කිරීමට නම් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී. අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් බැහැදුටුවා. ඉතින් අද මම කිසි දෙයක් කියන්නේ අප්‍රමාදෝ අමත පද අප්‍රමාදීව කටයුතු සිද්ධ කළොත් ලෝකෙ අමරණීය කෙනෙක් අපි දන්නවා අද අපේ ජනාධිපතිතුමා ආරක්ෂාව ගැන එච්චර හිතන්නේ. ඒ වුණාට අපිට පේනවා ජනාධිපතිතුමනි මේ රටේ තියෙන මේ තුවක්කු සංස්කෘතිය ඔක්කොම ටික ගෙන්නවලා ගෝල් පීස් පෙට්ටියට ගෙනල්ලා ඔක්කොම ටික විනාශ කළා දාන්න. ඒ වගේම නොයෙක් ආයුධ කියනවා නම් ඒ හැම දෙයක්ම රාජ්‍යයට අරගෙන විනාශ කළා. මේ රට යහපත් තත්ත්වයට පත් කරන්න ධාර්මික ගුණ සමාජයක් තත්ත්වයට පත් කරන්න නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න. එතකොට කිසි කෙනෙකුට බයක් සැකක් නැතුව මේ රටේ ලෝකේ තුල අපිට ජීවත් වීමේ භාග්‍ය උදා
හිතන්න අප්‍රමාදීව කටයුතු සිද්ධ කළොත් ලෝකයේ අමරණීය කෙනෙක් වෙන්න පුළුවන්. ජනාධිපතිතුමන්ට සම්මාන බණ්ඩාර දෙවිමුණ්ඩ දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අනතුරුව ජනාධිපතිවරයා විහාරස්ථානයේ භූමියේ ඇති දේවාලයට ගොස් ආශිර්වාද ලබාගෙන පෙරහැර කටයුතු සඳහා සහභාගී කරගන්නා අලියතුන්ට පළතුරු ලබා දීමට එක් වුණා. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ නාරාහෙන් පිටාභයාරාම විහාරස්ථානයටයි. එහිදී ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම ආගමික වතාවත් වල නිරත වුණා. ඉන්නතුරුව ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දිනේ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැය 2.5 පමණ කාලයක් සාක්ෂි ලබා දුන්නා. ඊයේ දිනේදී පැය 4ක පමණ කාලයක් සාක්ෂි දුන් උන්වහන්සේ අද ප්‍රකාශ කළේ ජනාධිපති කොමිසම කෙරෙහි තමන්ගේ විශ්වාසයක් ඇති බවයි. අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා අද පෙරවරු 9:30ට පමණ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඊයේ දිනේදී පැය 4ක පමණ කාලයක් සාක්ෂි ලබා දුන් කාදිනල් හිමිපාණන් අද පැය 2.5කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දී තිබෙනවා. උන්වහන්සේ අද දිනේදී සාක්ෂි ලබා දෙන ආකාරය මාධ්‍යයට විවෘත වූයේ නැහැ. නෑ මුකුත් ප්‍රශ්නයක් නෑ. අපි අපේ සාක්ෂිය ඉදිරිපත් කරලා අපිට කියන්න තියෙන දේවල් අපි කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ අනිකුත් අය සමග අපේ දන්න කරුණු ටික බෙදාගත්තා. එච්චරයි. ඒ ඔක්කොම දේවල් දැන් අපි කිව්වට පස්සේ කොමිෂන් සභාව අනිත් සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කරලා කරුණු හොයලා බලලා ඉවරලා වාර්තාවක් ඉදිරිපත් කරා. ඉතින් ඒ වාර්තාව එනතුරු අපි මේ ගැන මුකුත් කියන්නේ නැහැ ඊට වඩා. රාජ්‍ය සම්බන්ධයෙන් නෛතික පියවර අරන් තියෙනවා. නමුත් දේශපාලන නායකයන් සම්බන්ධයෙන් කිසිම නෛතික පියවර කරන්නේ නැහැ. ඒ ඔක්කොම අපි බාර දෙමු කොමිෂන් සභාවේ නිගමනවලට සහ ඒගොල්ලන්ගේ සොයා ගැනීම අනුව ඒගොල්ලන්ට නිර්දේශ කරાવી. නිර්දේශ කරපු දේවල් රජය කවුරු හරි කරાવી. ඒ කරන්න තියෙන දේවල් අපි ඒක බලාපොරොත්තු වෙනවා. එච්චරයි. පසුගිය රජයේ වගකීතු ඇමතිවරයෙක් කියලා තිබ්බා. එතුමාගේ පියාණන් කිව්වා කියලා මේ පූජාවට යන්න එපා එහෙම කියලා. ඒ සම්බන්ධයෙන් කිසිම කොමිසමක අධ්‍යයනයකටවත් ලක්ුනේ නැහැ. ඒක ඉතින් ඒ ඇමතිතුමා කියපු වචනයක් මිසක් මම කියපු දෙයක් නෙමෙයිනේ. ඉතින් ඇමතිතුමාට ඔබ වහන්සේ දැනුවත් කළා තිබෙන දේ පිළිබඳව මම දැනගෙන හිටියේ නෑ මේවා ගැන කොහොමදවත්. ඒකයි යථාර්ථය. හරිද? මේ කොමිසම් සම්බන්ධ විශ්වාසයක් තියනවාද? ඔව් මම විශ්වාස කරනවා කොමිෂන් සභාව අවංකයි. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු හොඳින් කරાવી කියලා මම විශ්වාස කරනවා. මීට පෙරත් කොමිසමක් දැම්ම ඒ වගේම නෛතික නඩුත් තිබුණා. නමුත් මේ විදිහට සාධාරණත්වයක් ඇති වෙලා නැහැ. මේ කොමිසම ගැන විශ්වාසයක් තියන්න පුළුවන් විශ්වාස කරන්න. ඔබ වහන්සේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු මහත්මිසාරිස්වරයා දැනුම් දීමක් කරාද? ප්‍රහාරයෙන් පස්සේ ඔබතුමා හම්බෙච්ච වෙලාවෙ එහෙම තිබුණා. ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් දීලා තියෙන බව මම දැනගත්තා. එච්චරයි. මේ තමයි ජනාධිපතිතුමාත් ඔබ වහන්සේ හම්බුණා. එතුමාගේ මතය කොහොමද? එතුමා කිව්වනේ මේ කොමිෂන් සභාවේ එතුමා අනුමත කරනවා කියලා. ඉතින් අනිත් එක අපි කැමති වුණේ නැහැ අපේ පැත්තෙන් කාවහරි ඒකට යෝජනා කරන්න. එතකොට ඒක පක්ෂග්‍රාහී යන ලේබලේ ඇලවෙන නිසා අපි කිව්වා හොඳයි දැන් මේ පත් කරලා තියෙන අය ස්වාධීනයි. ඒ අය කෙරෙහි අපි විශ්වාස කරලා අපි බලාපොරොත්තු වෙනවා සාධාරණය පිළිබඳව. හොඳයි අපි යන්න. ගරු කාඩිනල් හිමිපාණන් එතුමාගේ සාක්ෂියේ ඉතිරි කොටස අද ලබා දීලා ඒ සාක්ෂිය අවසන් කෙරුවා. එම සාක්ෂිය ඊයේ දින දෙවන වකවානුවේ වගේම ඒක රහස්‍ය සාක්ෂියක් කොමිෂමට පමණක් සීමා වුණ සාක්ෂියක් වුණා. මම හිතන්නේ එතුමා හුඟක් වැදගත් කරුණු ගණනාවක් අද සාක්ෂියේදී හෙළිදරව් කෙරුවා. නැවත කැඳවීමක් කියනවා. කාඩිනල් හිමිපාණන්ගේ සාක්ෂිය අදින් අවසන් වුණා. එතුමා මින් ඉදිරියට සාක්ෂි දෙන්නේ නැහැ. නැවත කැඳවීමක් ලැබුවොත් කතෝලික සභාවේ පියතුමන්ලා කීප දෙනෙක් තව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පියතුමන්ලා නැවත සාක්ෂි දීමට බලාපොරොත්තුෙන් ඉන්නවා කැඳවීමක් ලැබුණොත්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු අඩු කිරීම සහ සුළුභෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කිරීම මගින් ජනතාවට දැනටමත් ප්‍රතිලාභ ලැබෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අද උදෑසන අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් අටමස්සානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස මහනාහිමියන් බැහැඳක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා. පසුව රුවන්වැලිසෑය වැඳ පුදාගත් අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදකීමටද පැමිණියා. අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානදලික හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. දේවෝ වස්ස සුකාලේන දෙවියන්ගෙන් ඉල්ලනවා නිසි කාලට නිසි වෙලාවට වහින්න කියලා. ඉතින් දැන් මේ නිසි කාලට වැසි වහිනවා. රාජා බහුතු ධම්මිකෝ. රාජ්‍යරෝ දැහැමි වෙලා වෙන්නේ නැති. ඉතින් ඒ නිසා මේ දෙක හරි ගියොත් රටක් රාජ්‍යයක් සංස්කෘතියක් අනාගතයක් පරපුරක් ඉතාම බැබලෙනවා කියලා බණ පොතේ උගන්වනවා. මොරකහකන්ද ජලාශය අනුරාධපුරයට තරවන්න ඕනේ. ඕක ආයිවන් මේ යුද්ධයේ දිනුවට වැඩි වැඩක්. පොළොන්නරු ඊයේ ලොකුම චෝදනාව මේ පොළොන්නරු එහා පැත්තේ කවුරුල්ලට මේ වතුර නැහැ. මේක හරස් කරපු එකේ මේක ලොකු වැඩක් අපි කියන එක. නැත්නම් ඉන්කමින් ෆ්‍රී අවුට් ගෝයින් චාර්ජ් වගේ වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේක මෙහාට තරව ගන්න ඕනේ. මේ අපේ ජීඑල්පීඩි සමතුමා ආපුවම මං ඉල්ලීමක් කරා මේ මැද පෙරදීක ළමයි රට යනවා. ඒගොල්ලෝ එවන කීයක් හරි තමයි අපිට හම්බ වෙන්නේ කියලා. ඊට පස්සේ තමුන්නාසික උපදේශ මත විශාල වැඩ කොටසක් කරලා තිබ්බා. ටැංකිය වාඩු කරලා ඔක්කොම අඩු කරලා තමුන්නාසික ස්තුති කරන දවස් දෙකෙන් ඒක ක්‍රියාත්මක කරලා තිබ්බා. ජනාධිපතිතුමාගේ උපදේශ ගන්න. ජනාධිපති උපදේශද. ඔව්. ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ජනාධිපතිවරයා තව ස්තුතියක් කරන්න ඕනේ. මේ ආණ්ඩුවක් පෙරිලා ආණ්ඩුවකටපත් වුණා කිසිදු කෙනෙකුට නූල් පොටක හිරිහැරයක් වුණේ නැහැ. ඒක ඔබතුමාගේ නායකත්වයෙන් කරපු සත් කටයුත්තක්, සත් ක්‍රියාවක්. හතුරා මැරුවේ නැහැ, හතුරුකම නැති කරා. අනතුරුව අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. දැන් ඉතින් රට ප්‍රබෝධමත් වෙගෙන යනවා. අවුරුදු 5කට පස්සේ වැස්ස. සහැල්ලු ගතියක් ඇවිල්ලා. මේ අන්නේ එහෙම පැහැදිලිලා ඉන්නේ හොඳයි. නෑ ඒක හොඳයි. තේරෙන්නේ නැත්නම් ඉන්න අයගේ ක්‍රියාකාරීත්වය මත තමයි මේක යන්නේ. අනික එක්කෙනෙක් ප්‍රයත්න දරුවට මේ රට කොටට ගන්න බෑ මම කවදාම කියලා. ඉතින් රට කැම මිනිහෙක්ම වැඩ කරන්න ඕනේ මේ. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් පළ කළා. වත් අඩු කිරීමෙන් බඩු මිල අඩු වුණාම ව්‍යාපාරිකයන්ගේ මේට ලොකු සාහනයක් හම්බුණා. ඒකත් එක්කම තහනම් කිරීම තුල අද වෙනකොට ගම්මිනිස් මිල වැඩි වෙලා තිවිච්ච ගාන වගේ දෙගුණයක් වෙලා. ඉතින් ඒක නැගගෙන එන උඩට. ඉතින් කුළු බඩු වල මිලත් වැඩි වෙලා. ඉතින් මැතිවරණ ප්‍රකාශන ක්‍රියාත්මක කිරීම තමයි කරේ. බදු අඩු කිරීම තුලින් ව්‍යාපාරිකයා ආයෝජකයා ව්‍යාපාර වලට ආයෝජනය කරන්න සූදානම් වෙනවා. ඔවුන් දැනටමත් ඒක පටන් අරන්. ඒ වගේම දැන් වැලිපස් වලට තහනමක් තිබුණා. දැන් ඒක ඉවත් කරලා වැලිපස් වලට තාම තහනම තියෙනවා. ප්‍රවාහනය කිරීමට තමයි තහනම ඉවත් කරලා තියෙන්නේ. ප්‍රවාහනය කිරීම ඉදදීම තුලින් වැලි මිල මම හිතන්නේ භාගයක්ම අඩු වෙලා. මේන් 20ට අරගෙන 64000කට විකුණනවා. ඉතින් දැන් ඒක 30 ගානකට විතර බහැලා. ඒ සජිත් වෙනදාස් විපක්ෂ නායකලා අපි ඉතින් සුබ පතනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව මණ්ඩලය තුළ ඉදිරි මහමැතිවරණයේදී පුටුව ලකුණින් තරග කිරීමේ තීන්දුවේ කිසිදු වෙනසක් සිදු වී නැතැයි පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. අදම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ සිංහල විරෝධී බටහිර ගැති ප්‍රතිපත්තිය වෙනස් කරගන්නේ නැතිනම් ඒ වගේම වටේ ඉන්න බෙදුම්වාදී එම්.ඒ. සුමන්දිරන් අන්තවාදී රිෂාඩ් බදුඩීන් නිරතුරුවම පච කියන පාච රණවක බොරුවට උපන් රාජිත සේනාරත්න බටහිර ගැති මංගල සමරවීර වැනි චරිත වට කරගෙන සිටියොත් මෙතෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ එජාපයට ලැබුණු ප්‍රතිඵලයම සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ ලැබෙනවාමයි. මන්ත්‍රීතුමා විපක්ෂයේ සූදානම් වෙනවා නැවත පාර්ලිමේන්තුවේ බලය පෙන්වන්න. ඔය අපි දන්නවා මේක තමයි තිත්ත ඇත්ත. 19 වෙනි බහුභූත ව්‍යවස්ථා සංශෝධනයකන් රටේ චර දෙවන්ත ජනවරමක් ලැබුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව හිටගන්න රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට හැකියාව තිබිලා තියෙනවා. ඒක සදාචාර විරෝධී. ඉතින් ඔවුන් ඒ වගේ සදාචාර විරෝධී වැඩක් කරලා ජනතාවගෙන් තවත් ඈත් වෙයිද නැද්ද කියන එක ඉතින් ඒගොල්ලන්ට බාරයි.
එයින් බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කරවන්නත් දන්නේ නැහැ ඒගොල්ලෝ. මට ඉතින් කියන්න තියෙන්නේ පොඩි එකාගේ ආසාවනේ කියලා. ඉදිරි කාලේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයා දැනට සියලුම පක්ෂ ඇති කරගෙන තියෙන ස්ථාවරය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් තරම් කරන්න ඒ සන්ධානයේ ලකුණ පුටුවයි. අපේ නායක මට්ටමේදී ඒ ලකුණ වෙනස් කිරීම සඳහා කිසිම යෝජනාවක් මේ දක්වා ඉදිරිපත් වෙලා නැහැ. තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කිරීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කැඩීමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව අද දහවල් රැස් වුණේ SP දේශනායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා සම්බන්ධයෙන් පවත්වන විනය පරීක්ෂණ රැස්වීම සඳහායි. මොකක්ද අද මේ විනය පරීක්ෂණයට මොකද උනේ? අපේ නීතිඥවරු සඳහන් කරේ ආණ්ඩුවක් හදන්න ජනාධිපතිවරයෙක් පත් කරන්න ඉස්සෙල්ලා තීන්දුව අරගෙන සහයෝගය දුන්නා විත්තිකරුවන් තිදෙනා. මීට මාස ගානකට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටගෙන තීන්දුව ගත්තා විශේෂයෙන්ම පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් හදන්න. ඒතර ඒ තීන්දුවටම පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අහුවෙලා තියෙනවා. සා මේකේ තියෙන්නේ කලින් අරගෙන ගත් එකයි පස්සේ ගත් එකයි අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනයක් කැඩෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් මේක දැන් පැත්තකට දාලා ඔව් මම හිතන්නේ ඒ අය ජනවාරි මාසේ 18න් පස්සේ මේක විසුදායි. කිසි කෙනෙක් පක්ෂය අතහැරලා ගියේ නැහැ. අපි ඔක්කොම එක පාරේ ගියා. ඉතින් අපි ටිකක් ඉස්සල්ලා ඒ පාරේ ගියා. දෑසිරි මහත්තයා ටික පස්සේ පාරේ ආවා. එච්චරයි වෙනස. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිටුපස ඔබතුමා සහ SP දිසානායක මැතිතුමා ගොඩක් කාර්යභාරයක් කරා. හැබැයි SP දිසානායක ඇමතුමාට නම් ඇමතිකමක් හම්බුණා. ඔබතුමාට හම්බුන්නේ නැත්තේ ඇයි? පොහොට්ටුව කියන පක්ෂයේ මහන්සියලා වැඩ කරපු උදවිය අපිට ඉස්සෙල්ලා නිලමකම් බලාපොරොත්තු වීම සාධාරණයි. ඉතින් මම නම් ස්ථිර වශයෙන්ම ගෝඨාභය මහත්තයා වේදිකාවට නැග්ගේ පාවඩ දාන්නම තමයි. ඉතින් පාවඩේ දැම්මා. ඒ පාවඩේ උඩම ගිහිල්ලා ගෝඨාභය මහත්තයා දිනුවා. ඕනෑම ප්‍රමාණයක ටීවී සඳහා 50% දක්වා වට්ටා. දිවයින පුරා Soflogic සහ Soflogic Max ප්‍රදර්ශනාගාරවලින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 48329කට අයත් පුද්ගලයන් 1,63,371 දෙනෙක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපය තුළ තරමක් වැඩි විය හැකි බවයි. ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසිය දැහැරුණා. රාජාංගනය දැදුරු ඔය අංගමූ ජලාශ මෙන්ම කලාවෙව නාච්චාදුව වැව ඇතුළු ජලාශ 17ක මේ වන විට වාන්දුරට විවෘත කර ඇති අතර මේ හේතුවෙන් 5 දින රසක් ජලයෙන් යට වී තිබුණා. පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් සෝමාවතිය පුදබිමද මාර්ගයේ අඩි 5ක් පමණ ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. මේ අතර නාච්චාදුව වැවෙහි වාන්දුරට 6ම විවෘත කර ඇති අතර මේ හේතුවෙන් මල්වතුවේ පිට අර ගැලීම නිසා අනුරාධපුරයේ පූජා නගරයේ 5 දිම් ජලයෙන් යටව තිබුණා. යහපැත්තේ අර මේ ගෙදර ඉන්න අය දෝ එන්නේ. ඔව් ඔව්. ගෑනු කෙනෙක් නැද්ද? පිරිමි 3 දෙනෙක් විතරම දින්නේ. ඔව් ගෑනු එක්කෙනා ගෙදර කොටු වෙලා ඉන්නේ. බලද්දි මේ තාත්තා තනියම වතුර වැඩි වෙලා ගේ ඇතුළේ වතුර යනවා. තාත්තත් ඔය අතින් අල්ලගෙන තමයි මෙතෙන් ආවේ. ගෙදරට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා මහත්තයා ඒ වෙද්දි. මේ අතර පෙරදිනී පැණිදෙනිය සිට පැමිණි ත්‍රිරෝද රථයක් අද පෙරවරුවේ ගන්නෝරුව ඉන්ධන පිරුවම් හලාස්සල නවතා තිබේදී අඹගසක් ත්‍රිරෝද රථය මතර කඩා වැටෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යාවක් විභාග මධ්‍යස්ථානයේ වෙත යන අතර වාරයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් එම ශිෂ්‍යාව සහ ඇගේ පියා සුළුතුවාල ලැබුවා. එකපාරටම සද්දයක් වගේ ආවා. එතකොටම මං ගන්න එළියට මං පැන්නා. අප්පච්චිත් දිව වැටිලා හිටියේ. අප්පච්චිට ටිකක් තුවාල තිබ්බා. හිතට ධෛර්යය අරන් ඕලෙවල් මම හරි ලිව්වා. තවත් පුවත් කිහිපයක් දැන්.
දිවයින පුරා සිදු කෙරෙන පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් වලට සමගාමීව කොළඹ රිජ්වේ ආරා ළමා රෝහල සහ පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අර්මේපොළ මහත්මිය සහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය වෝල්ටර් ජයසිංහ මහතා ලොස් ඇන්ජලිස් නුවර වෙනුවෙන් සිදු කළ සමාජ මෙහෙය අගයමින් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී ඒ මහතා තම ඇගයීම වෙනුවෙන් ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දිනයක් වෙන් කරන ලෙසට කළ ඉල්ලීමකට අනුව ලබන වසරේ සිට අගෝස්තු 17 වනදා ලොස් ඇන්ජලිස් නුවර වැසියන් ශ්‍රී ලාංකිකයන්ගේ දිනය සමරනු ඇති. ජපානයේ පැවති 15 වන ජාත්‍යන්තර ජල රොකට් තරගයේදී රටවල් 13ක තරගකරුවන් 80ක් අභිබවමින් ප්‍රථම ස්ථානයේ ජයගත් මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ UG දිදුල ආදිත්‍ය ශිෂ්‍ය ඇතුළු අනෙකුත් තරගකරුවන්ට උපහාර දැක්වීමේ උළෙලක් ආතසී ක්ලාක් මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ජාත්‍යන්තර ජල රොකට් තරගයකදී ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රථම ස්ථානයේ දිනු 3 වන අවස්ථාව මෙයවීම විශේෂත්වයක්. කෙලිබීම තොරතුරු ගෙනෙන්නට තාලුක මුණසිංහ සූ. ඔව් නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙන්ගු උණ රෝගය වැළඳීම හේතුවෙන්. ඩෙන්ගු උණ රෝගය වැළඳුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතරින් 7 දෙනෙකුට ශ්‍රී ලංකාවේදී මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. ලංකාවෙන් ආවට පස්සේ තමයි අතන ඩෙන්ගු රෝගී ක්‍රීඩකයන් අඳුනාගත්තේ. උණ රෝගයත් එක්ක බලනකොට මෙහි පරීක්ෂණ මගින් තමයි ඩෙන්ගු රෝගය කියලා අඳුනාගත්තේ. ඊට අමතරව නේපාලයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට ඩෙන්ගු උණ රෝගය වැළඳී රෝහල් ගත කර ඇති අතර ඉන් 7 දෙනෙක් තවමත් නේපාලයේ කත්මණ්ඩු නුවර රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ අතරට ඊයේ කාන්තා මීටර 100 සහාය දීමේ ඉසව්වේ රන් පදක්කම දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකා අමාෂා සිල්වාද ඇතුළත්. ඊයේ රාත්‍රියේ අමාෂා තරඟයට සහභාගී වෙලා දුවල වෙලා රන් පදක්කම අරගෙන අපහසු තත්ත්වයෙන් හිටියේ. රෝග තත්ත්ව උත්සන්න නිසා අපි රෝගගත කරා. අද උදෑසන වෛද්‍ය වාර්තා වලින් හෙළිදරව් වුණා එයාට රෝගේ වැළඳලා තියෙනවා කියලා. අමතරව පාපන්දු ක්‍රීඩිකාවක් ටිකක් අමාරු වෙලා දැඩි සත්කාරයකට ඇතුළත් කරන්න සිද්ධ වුණා. ඒ ක්‍රීඩිකාවත් ඇත්තටම දැන් යහපත් තත්ත්වයට පවතිනවා. කෙසේ වෙතත් නේපාලයේ වෛද්‍යවරුන් රෝගීන් කළමනාකරණය කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකා වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මේ වන විටත් ප්‍රතිකාර සිදු කරනවා. අසාධ්‍ය තත්ත්වයේ පත්වුණු ක්‍රීඩිකාවගේ ඇත්තටම කළමනාකරණය නේපාලයේ වෛද්‍යවරුන්ගේ කළමනාකරණයත් එක්ක අපි එච්චර සතුටු වුණේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ කළමනාකරණ විදිය ශ්‍රී ලංකාවේ කළමනාකරණ විදියට සාපේක්ෂව වෙනස්. ඒක නිසා අපි උපදෙස් පැතුවා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක්ගෙන්. මෙලෙස ඩෙන්ගු රෝගය වැළඳුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතරින් 12 දෙනෙක්ම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට පෙර සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේ රැඳී සිට ඇති අතර ඔවුන්ට එහිදී මෙම රෝගය වැළඳෙන්නට ඇතැයි සැකපල කරනවා. කල්පනා කරන මේ එකම ස්ථානයකින් තමයි සියලුම ක්‍රීඩකයන්ට ඩෙන්ගු රෝගය වැළඳෙන්නේ නැත්තේ කියලා. බහුතරයක් ක්‍රීඩකයන් හිටියේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ හෝටලේ. ඒ හෝටලේ ආශ්‍රිතව හිටපු සාක් සංස්ථේ ක්‍රීඩකයන් 12 දෙනෙකුට ඩෙන්ගු රෝගය වැළඳලා තිබුණා. මෙවැනි මාරාන්තික රෝගී තත්ත්වයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කර ගැනීමට බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.